හොඳයි එහෙමනම් අපි ධර්මදේශනේ අවසන් කොටස තුන්වෙනි කොටස ආරම්භ කරන්න පින්වතුන් සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. නැවත වතාවක් සාදුකාරයක් දෙන්න. ශබ්ද නගා තුන්වෙනි වතාවට සාදුකාරයක් දෙන්න. දැන් එහෙමනම් අපි දැන් මේ වෙනකොට සාකච්ඡා කරපු කරුණු වලට කරුණු උදව් වෙන කරුණු වලින් තමයි මේ දැන් කියන්න හදන කරුණට යන්න වෙන්නේ. මේ කරුණ දන්නේ නැත්නම් භාවනාව කියන එක කියන්නේ සතිපට්ඨානය වඩනවා කියන එකක් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ කරුණ අපි දැන් පැහැදිලි කරනවා. එතෙන්දී ඒ කරුණ පොඩ්ඩක් පැහැදිලි කරන්නට කලින් ඇහෙන් රූප දකින්නවා කියලා කතාවක් කිව්වනේ අපි. රූප කියලා කිව්වේ ඔය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු පරමාර්ථ වශයෙන් පවතින රූප නෙවෙයිනේ. ඒ රූප පේන්නේ නැහැ කිව්වනේ. සිතින් මවා පෙන්නන මේ නාම ධර්මයක්නේ. ඒ කියන්නේ සිතින් මවා පෙන්නන චෛතසිකයක් තමයි අපි දකින්නේ. ඒ චෛතසිකේ විඥාන මායාවෙන් මවා පෙන්නන. එතකොට දැන් ඒ ගැන පොඩ්ඩි පැහැදිලි කිරීමක් කරොත් මොකද මේ කරුණත් වැදගත් වෙවි. සක්කාය දිට්ඨිය කියන එක ප්‍රහාණය කරගන්න. දැන් මේ පින්නතුන් දන්නවා මේ දකින්න දේවල් එකක්වත් බාහිරේ තියෙන දේවල් නෙවෙයි. ඒ සියල්ලම සිතින් මවා දෙන චෛතසිකයන් නැත්තම් වේදනාව කියන චෛතසිකයට අදාළව විඥාන මායාවෙන් මවා පෙන්වන දෙයක්. එතකොට දැන් පස්සපච්චය වේදනා කිව්වනේ. ස්පර්ශය නිසා තමයි මේ විඳින්න නැත්තම් වේදනා කියන චෛතසිකය හටගන්නේ. ස්පර්ශය කියන එක හැදෙනකොට අපි කිව්වා බාහිරයත් අතහැරිලා ආධ්‍යාත්මයත් අතහැරිලා ඒ කියන්නේ අන්ත දෙකම අතහැරිලා. බාහිරයයි ආධ්‍යාත්මයයි කියන දෙකේ එකතුවනේ ලෝකය කියන්නේ. ලෝකේම අතහැරිලා ස්පර්ශය කියන චෛතසිකය හැදෙනකොට බොහොම පිරිසිදු තැනකට ඇවිල්ලා. එතකොට මේ ස්පර්ශය නිසා තමයි විඳින්න දෙයක් නැත්තම් බාහිරයේ මේ මවාපෑමක් කරන්නේ මේ දකින්න සියලුම දේවල් මේ හැඩතල සහිත දේවල් බාහිරේ තියෙන්නක් නෙවෙයි අපේ සිතින් මවාපාන එක. අපි මේකට කිව්වා හොඳට තේරුම් ගන්න චිත්‍රපටියක් ගැන හිතන්න කියලා. චිත්‍රපටියකදී අපි කිව්වා සතර මහා ධාතු එතන නැහැ. නළුලිය එතෙන්ට එක්කගෙන ඇවිල්ලා නැහැ. හැබැයි ඒ වයින් නිකුත් වෙන වර්ණය පටිගත කරගෙන ඇවිල්ලා වර්ණය තමයි අර තිරේ වද්දලා අපේ ඇහැට එවන්නේ. තිරේ වද්දලා අපේ ඇහැට වර්ණය එනකොට මොකද වෙන්නේ? හැඩතල සහිත රූප මවනවා අපේ සිත. ඒක එතකොට බාහිරේ තිරේ නෙවෙයි තියෙන්නේ අපේ පැත්තේ තියෙන්නේ. අර පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු මෙතෙන්ට එක්කගෙන ආපු නැති නිසා ගිහිල්ලා ඇල්ලුවට ඔය හැඩතල මොනවත් අපේ අතට අහුවෙන්නේ නැහැ. හැබැයි මේ බාහිර ස්වභාවික පරිසරයේදී අපි ඒ දකින්නේ චිත්‍රපටියක් වගේම වර්ණය ඇහැට ආවට පස්සේ සිතින් මවා පෙන්වන මායාවක් නැත්තම් මේ චෛතසික ධර්මයක් තමයි අපි මේ දකින්නේ. හැබැයි එතෙන්දී මේ දකින්න දේ තියෙන අපේ පැත්තේ වුණාට බාහිරයට ගිහිල්ලා ඇල්ලුවාම අපේ අතට තදට අහු වෙනවා යම. ඒ තදට අහු වෙන්නේ මොකද්ද? බාහිරයේ තියෙන පඨවි ගතිය, තේජෝ ගතිය ওই දෙක තමයි අපේ අතට දැනෙන්නේ, කයට දැනෙන්නේ. අන්නේ දැනෙන දේ අපි හිතනවා අර චිත්‍රය. ඒ කියන්නේ සිතින් මවා පෙන්වන චිත්‍රය බලාගෙන තමයි ගිහිල්ලා අල්ලන්නේ. අල්ලනකොට අපි හිතනවා අර සිතින් මවා පෙන්වන ඒ දකින්න දේ අහු වෙනවා කියලා අපි රැවටෙනවා, මුලාවටපත් වෙනවා අවිද්‍යාව නිසා. එහෙමනම් පින්නතුන්ට පැහැදිලි වෙන්න ඕනේ මේ මවා පෙන්වන කිසි දෙයක් බාහිරේ පවතින දේවල් නෙවෙයි. වර්ණය ඇහැට ගැටෙනකොට ඒ මොහොතේ සිතින් මවා පෙන්වන දේවල් කියලා මේ සියරම මේ ඉන්න උපාසක ඇත්තෝ ඇතුළු සියලු දේවල්. පැහැදිලිද? එහෙමනම් මේ වර්ණය යම් මොහොතකදී ඇහැට එන්නේ නැද්ද? ඇහැට එන්නේ නැද්ද? එතකොට මේ මවා පෙන්වන දේවල් නැති වෙන්න ඕන. පැහැදිලිනේ? සිතේ හට ගන්න සිතුවිල්ලක් නේ. අන්න ඒ නිසා තමයි බාහිරයේ සත්‍යයේ පුද්ගලයෙක් නැහැ කියලා කියන්නේ. මේක හැබැයි නාම රූප දෙක එකතු කරලා විඥාන මායාවෙන් බාහිරයේ අතට අහුවෙන්න දෙයක් අපිට මවා පෙන්වන නිසා අපි සිතින් දකින නාම ධර්මයේ දැක දැක බාහිරයේ ගිහිල්ලා ওই රූපේ පටවි එක අල්ලලා නාම රූප දෙක එකතු කරලා දකින දේ අහුවෙනවා කියලා මුලාවකට යන නිසා අපිට මේ සත්‍ය తත්වයේ තේරුම් ගන්න මාන. මේ తත්වයේ තේරුම් ගත යුතුමයි සක්කාය දිට්ඨිය නැති කරන්නේ. එතකොට දැන් මේ පින්නතුන් වටහා ගන්න ඕනේ මේ බාහිරයේ දැන් මේ ඉන්න සිල් ඇත්තන් බාහිරයේ ඉන්න අය නෙවෙයි ඇත්තටම සිතින් මවා පෙන්වන දෙයක්. වර්ණය එන්නේ නැති වෙලාවේදී ඒ මවාපෑම අවසానයි. එහෙමනම් මේ ඉන්න අය
වර්ණේ එන්නේ නැත්තම් ඔළුව අනිත් පැත්තට හැරෙව්වට පස්සේ මේ දකින්න චිත්‍රය තියෙනවද? නැහැ. හැබැයි ඒක අපිට විශ්වාස කරන්න අමාරුයි. අපි මේ පැත්ත බැලුවට පස්සේ නැවත ඉන්නව කියලා හිතනවා. ඒ ඉන්නේ ඒ මොහොතේ එන වර්ණීන් ඒ මොහොතේ සිතේ හටගන්න සිතුවිල්ලයි ඒ පේන්නේ. නැතුව කලින් දැකපු දේ නෙමෙයි. පැහැදිලිද? මේක ප්‍රබලවම Taman හිතලා අර දෘෂ්ටි බැහැලා තියෙන වැරදි මිත්‍යා දෘෂ්ටි කඩනකම් මේක හිතින් බොහොම තදින් Taman හිතුවොත් තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නේ. දැන් අපි හිතනවා අතන චෛත්‍රාජය තියෙනවා කියලා. බාහිරයේ සතර මහා ධාතු තියෙන්නේ ඇහැට පේන්නේ නැහැ බාහිරයේ තියෙන ඒවා. හැඩතල නැහැ. පැහැදිලිනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. එහෙනම් ඒ චෛත්‍ය දැකපු දේ කොහෙද තියෙන්නේ? අපේ සිතේ තියෙන්නේ. අපේ සිතේ වර්ණය එන්නේ නැති වුනහම ඒ පැත්ත අපි දැන් නොබලනකොට මෙහි බලාගෙන ඉන්නකොට දැන් එතන එහෙම එකක් නේ. එතන තියෙනවා පේන්නේ නැති ධාතුව තියෙනවා. අතින් ඇල්ලුවොත් අතර අහුවෙන්න පුළුවන්. හැබැයි හැඩතල සහිත චිත්‍රය සිතේ තියෙන දේ. මේක හොඳින් නිරන්තරයෙන්ම උදේට විශේෂයෙන්ම සිහිපත් කරොත් දිගින් දිගටම මේ පින්නතුන්ට පුළුවන් වෙනවා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ සෝතාපන්න මාර්ගස්ත වෙන්න. පැහැදිලිද? හරි. දැන් අපි පැහැදිලි කරන්නේ මොකක්ද? දැන් පැහැදිලි කරන්නේ අපි මෙන්න මේ කරුණු ටික කිව්වා. ඒ කිව්වේ අපි කිව්වා දැකපු කිසි දෙයක් අපිට දකින්න බෑ කිව්වා. දැකපු කිසි දෙයක් අපිට නැවත දකින්න බෑ කිව්වා. ඇයි? මොකකින්ද රූපේ තියෙන? ඔව් මොකක් නිසාද? ඇහැයි රූපයයි එකට එකතු වෙනකොට තමයි අපි කිව්වේ ඇහැයි රූපයයි රූපේට. මේ ඇහැයි රූපයයි දෙක එකතු වෙන මොහොතේ තියෙන දෙන්නගේ සංයුතියින් දෙකේ එකතුවට තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ රූපේ කියලා. ඇහත් රූපයත් රූපේ. නමුත් මේ දෙපැත්තෙම තියෙන රූපේනේ නේද? චක්කු ප්‍රසාදයයි මේ පැත්තේ රූපයයි. මේවැයි තියෙන විපරිණාම ස්වરૂපේ නිසා එක චිත්තක්ෂණයක් යනකොට මේ රූපවල ස්වરૂප හාත්පසින් වෙනස් කිව්වනේ. හාත්පසින්ම වෙනස් වෙනකොට මේවයින් එන වර්ණ සටහන් වෙනස් වෙනවා. මේ පැත්තේ තියෙන චක්කු ප්‍රසාදේ වෙනස් වෙනවා. ඒ නිසා හේතු අලුත් වෙනකොට ඵලය අලුත් වෙනවා. ඒ නිසා හැම චිත්තක්ෂණයකම හේතු අලුත් වෙනවා නම් බාහිරින් එන වර්ණයත් අලුත් වෙනවා. මෙහි තියෙන චක්කු ප්‍රසාදයත් අලුත් වෙනවා නම් චක්කු විඥානයත් අලුත් වෙනවා. එක චිත්තක්ෂණයක හටගන්න චක්කු විඥාන සිත නෙවෙයි ඊළඟ චිත්තක්ෂණේ හටගන්න අලුත් එකක්. ඒ හේතු තුනම වැය වෙලා තමයි ඊට පස්සේ ස්පර්ශය කියන ඵලය ඇති වෙන්නේ. එතකොට හේතු තුනම අලුත් නම් ස්පර්ශය අලුත් එකක්. ඊළඟ චිත්තක්ෂණේ තවත් අලුත් හේතු තුනක්. එහෙමනම් ඒ ස්පර්ශය කලින් ස්පර්ශයක් නෙවෙයි. එහෙමනම් ස්පර්ශය නිසා මවල දෙන ඒ පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා මවල පෙන්වන මේ චිත්‍රයක් එක චිත්තක්ෂණයක මවා පෙන්වන දේ නෙවෙයි ඊළඟ චිත්තක්ෂණේ මවා පෙන්වන. මේක ඇහෙන් අල්ලගන්න බෑ නමුත් නුවණින් අල්ලගන්න පුළුවන්. නුවණින් අල්ලගත්තට පස්සේ අපි කිව්වා ධාතු නානත්වයේ තිබුණට සංඥාවේ ඒකාත්වයකට එනවා. එකම සංඥාව අපි ගන්න. මොකක්ද සංඥාව? එකම සංඥාව අපි මීට කලින් දැකපු නැති දෙයක් දකින්නේ. දැකපු නැති දෙයක් මේ දකින්නේ. දැකපු නැති දෙයක් මේ දකින්නේ. දැකපු නැති දෙයක් නම් සංඥා ඒකාත්වයකට එනකොට සංකාරය නැහැ. සංකාර විසංකාර ගත්තත්වයකටපත් වෙනවා. සංචේතන නැති වෙනවා. පැහැදිලිද? චේතනාවක් නැති වෙනවා. චේතනහම් භික්කවේ කම්මං වදාන. චේතනාවයි කර්මයක් නැති වෙනවා. චේතෝ විමුක්තිය හට ගන්න. පැහැදිලිද? එහෙනම් චේතෝ විමුක්තියට යන්න නම් අපි දැනගන්න ඕනේ මේ පෙන්වන මවා පෙන්වන්නේ හැම චිත්තක්ෂණයකම. මවා පෙන්වනදී කලින් තිබ්බ දෙයක් නෙවෙයි අලුත් දෙයක්. අලුත් දෙයක් නම් අපේ ගාව ඒක අඳුන්වන්න නම් නැහැ. සංචේතනාව නැති වෙනවා. සංකාර නැති වෙනවා. විසංකාර වෙනවා. පැහැදිලිද? ඔන්නේ කරුණ ටික කිව්වේ. දැන් අපි පැහැදිලි කරන්නේ වැදගත්ම දේ ඒ තමයි මීට කලින් දැකපු කිසි දෙයක් අපිට සිහිපත් කරන්න බෑ. මීට කලින් ඇහිච්ච කිසි සද්දයක් අපිට සිහිපත් කරන්න බෑ. මීට කලින් විඳපු කිසිම ගන්ධයක් අපිට නැවත සිහිපත් කරන්න බෑ. මීට කලින් විඳපු කිසිම රසයක් අපිට නැවත හිතන්නවත් බෑ. මීට කලින් අපි විඳපු කිසිම පහසක් නැවත හිතන්න බෑ. මෙන්න මේක පැහැදිලි කරගන්න දැන් අර කලින් කියපු ටී පැහැදිලි වුණා නම් මේකත් වටහා ගන්න පුළුවන් ඉන්නේ. දැන් අපි ගනිමු සිතින් අපි කිව්ව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර සිතට ගන්න පුළුවන් වෙන්නේ මොකක්ද? සිතට ගන්න පුළුවන් වෙන්නේ ධම්මාරම්මනනේ. සිතුවිලිනේ ගන්න පුළුවන් සිතට. සිතට ගන්න පුළුවන් සිතුවිලි. හරිද? දැන් බලන්න සිතට සිතුවිලි ගන්නකොට මොකද කියලා. ඔන්න දැන් ඇහැයි රූපයයි රූපෙටනේ. එහෙමනේ කිව්වේ. කනයි ශබ්දයයි රූපෙට. හරිද? ඊට පස්සේ නාසයයි ගන්ධයත් රූපෙට. රූපස්කන්ධය කියන එකටනේ. හරි. ඊට පස්සේ
දිවයි රසයයි රූපෙට. කයයි පහසයි රූපෙට. මනසයි ධම්මාරම්මණයයි සිතුවිලි. මනසයි සිතුවිලි ඒකත් රූපෙට. පැහැදිලිද? දැන් බලමු කලින් අපි දැකපු කිසි දෙයක් අපිට සිහිපත් කරගන්න බැරි බං. කොච්චර ඕනකම තිබ්බා සිහිපත් කරගන්න බෑ. මොකක් තිබුණොත්ද සිහිපත් කරගන්න පුළුවන්? මෝඩකම තිබ්බ පුළුවන්. අවිද්‍යාව තිබ්බ පුළුවන්. අවිද්‍යාව තියෙන නිසා තමයි අපි හිතන්නේ අපි දැකපු දේවල් දැකපු අහවල අපිට ආයි සිහි කරන්න පුළුවන් කියලා. මෙන්න මේක වටහා ගත්තට පස්සේ මේ පින්නතුන් ඇලෙන්නේ නැතුව භාවනා කරන්න පුළුවන්. හිතට එනකොට සිතිවිලි හිතෙන් තර්ක කරලා අයින් කරන්න පුළුවන්. කලින් දැකපු කිසි දෙයක් එන්න විදියක් නැහැ නේ. කී අයින් කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් ඔන්න අපි බලමු. අපි හිතමු කලින් දැකපු දෙයක්. අපි හිතමු රුවන්වැලි සෑය කියලා. රුවන්වැලි මහා සෑය කියන සිතිවිල්ල. හරිද? දැන් අපි කිව්වේ මොකක්ද? කලින් දැකපු කිසි දෙයක් අපිට සිහිපත් කරන්න බෑ කියලා නේද? ඔව්. ඔන්න බලමු දැන් කලින් දැකපු දෙයක් තියෙනවා. මොකක්ද? රුවන්වැලි මහා සෑය. හරිද? දැන් ඔන්න ඔය සිතුවිල්ල දැන් මොකද වෙන්නේ? අර ඇහැයි වර්ණයයි නැත්නම් චක්කු ප්‍රසාදයයි වර්ණයයි එකට ගැටුණා වගේ. කනයි සද්දයයි එකට ගැටුණා වගේ. නාසයයි ගන්ධයයි එකට ගැටුණා වගේ. දිවයි රසයයි එකට ගැටුණා වගේ. කයයි පහසයි එකට ගැටුණා වගේ. මොනවද සිතුවිල්ලක් හට ගන්න නම් ගැටෙන්න ඕන? මනසයි සිතුවිල්ලයි කියන ධම්මාරම්මණයකට ගැටෙන්න ඕනේ. හරිද? දැන් මනසයි සිතුවිල්ලයි. සිතුවිල්ල මොකද්ද? රුවන්වැලි සෑය. ඔන්න රුවන්වැලි සෑය කියන සිතුවිල්ලයි මන ආයතනයයි එකට ගැටෙනවා. හරිද? එකට ගැටෙනකොට මොකද වෙන්නේ? මන ආයතනයත් ඒ කියන්නේ මන ආයතනයත් අතහැරෙනවා. මතකනේ? වර්ණයත් අතහැරෙනවා, චක්කු ප්‍රසාදයත් අතහැරෙනවා. ඔහොමනේ උනේ. මේ දෙකම අතහැරලා නේද චක්කු විඤ්ඤාණය හටගත්තේ. කලින් ආන්නේ විදිහමයි මෙතනදී. එහෙමනම් දැන් මන ආයතනයේ තියෙන ආධ්‍යාත්මික ආයතනය කියන්නේ මනස, මන ආයතනය. බාහිර ආයතනය තමයි රුවන්වැලි සෑය. සිතුවිල්ල. හරිද? මේ දෙක ඇවිල්ලා එකට ගැටිලා මනෝ විඤ්ඤාණ සිත හට ගන්න නම් මේ දෙන්න වැය වෙන්න ඕනේ. තෙල් බින්දුවයි තිරේ වැය වුණොත්ම විතරයි පහන් දැල්ල හටගන්නේ. පහන් දැල්ල හටගත්තා කියලා කියන්නේ අර දෙන්නා වැය වෙමින් ඉන්නේ. පැහැදිලිද? පහන් දැල්ල හටගන්න බෑ අර දෙන්නා නිරුපද්‍රිතව මුලින් වගේ ඉන්නවනේ. එහෙමනම් මන ආයතනේ මෙතන තියෙනවා, මේ පැත්තෙන් එන රුවන්වැලි සෑය කියන සිතුවිල්ල, මේ දෙන්නා එකතු වෙලා මේ දෙන්නා ස්පර්ශ වෙලා මේ දෙන්නා වැය වෙමින් තමයි හටගන්නේ මොකක්ද? මනෝ විඤ්ඤාණ සිත. පැහැදිලිද? මනෝ විඤ්ඤාණ සිතයි රුවන්වැලි සෑය කියන සිතුවිල්ලයි මන ආයතනයයි කියන තුන් දෙනාම වැය වුණොත් තමයි මනෝ සම්පස්සේ කියන හැදෙන්නේ. මනෝ සම්පස්සේ කියන හැදෙනකොට ස්පර්ශය හැදෙනකොට අර ආයතන තුනම අතහැරිලා. එහෙනම් රුවන්වැලි සෑය කියන සිතුවිල්ල අතහැරිලාද? අතහැරිලාද නැද්ද? අතහැරිලා. ස්පර්ශය කියන එක එතකොට සිතින්ම වාදෙන අලුත්ම සිතුවිල්ලක්. ඒක බාහිර ආයතනයක් නෙවෙයි, රුවන්වැලි සෑයක් නෙවෙයි, මන ආයතනයක් නෙවෙයි, මනෝ විඤ්ඤාණ සිතක් නෙවෙයි. ඒ තුනම අතහැරුණාට පස්සේ බොහොම පිරිසිදු වර්තමානයේ එකක්. රුවන්වැලි සෑය කියන එක වර්තමානයේ එකක්ද? ඒක අතීතයේ එකක්. ඒව අතහැරිලා මේක ධර්මතාවයෙන් ගෙනත් වෙනවා. අපි වර්තමානයට අරන් එනවා බොහොම පිරිසිදු කිව්වේ එකක්. නිවන තමයි මේ ඉන්නේ. අරක අතහැරෙනවා. ඒක කවදාවත් ගන්න බෑ. පැහැදිලිද? එතකොට ස්පර්ශයෙන් පස්සපච්චය මනෝ සම්පස්සේ කියන එකෙන් මනෝ සම්පස්සති වේදනා. අන්න සම්පස්සේ කියන එකෙන් දැන් පස්සපච්චය වේදනා විඳින්න යමක් හිතට නම් මොකද්ද විඳිනවා කියලා කියන්නේ? සිතවිල්ලක්නේ. සිතවිල්ලක්ම අවල පෙන්නනවා. ඒ සිතවිල්ල රුවන්වැලි සෑයද? ඒක අතහැරුණා නේද දැන්? මතකද? ඒක අතහැරලා නේද මේ ආවේ? නේද? දැන් මන ආයතනයයි රුවන්වැලි සෑය කියන සිතුවිල්ලයි බාහිර ආයතනයයි. මේ දෙක වැය වෙමින් නේද මනෝ විඤ්ඤාණ සිත හැදෙන්න ඕනේ. මනෝ විඤ්ඤාණ සිත මේ දෙන්න වැය වුණ නැතොත් මේක හැදින්නේ නැහැ. දැන් මනෝ විඤ්ඤාණ සිත හැදිලා නම් මේ දෙන්න වැය වෙමින් ඉන්නේ. මේ දෙන්න ගැන කතා කරන්න බෑනේ. මතකද අපි පහන් දැල්ල විකුණා? පහන් දැල්ල හටගෙන තියෙනවා නම් තෙල් බින්දුවක් වැය වෙනවා, තිරිත් වැය වෙනවා. පැහැදිලිනේ? හරිද? එතකොට දැන් මනෝ විඤ්ඤාණ සිත හැදෙනකොට මේ බාහිරේ ආපු සිතුවිල්ලයි මන ආයතනේ දෙකම තැයි. හරිද? දෙකම තැයි. ඊට පස්සේ මේ තුන් දෙනාම තින්නම් සංගති පස්සෝ මෝ තුන් දෙනාම වැය වෙලා තමයි හටගන්නේ මොකද්ද? මනෝ සම්පස්සේ. මනෝ සම්පස්සේට එනකොට මන ආයතනයත් අතහැරිලා ආධ්‍යාත්මිකයෙන් මම කියන කෙනත් අතහැරිලා. මම හිතනවා කියලා කතාවක් නෑ දැන්. හරිද?
මන ආයතනයත් මනසත් අතහැරුණා. බාහිරින් ආපු රුවන්වැලි සෑය කියන එකත් අතහැරුණා. මනෝ විඥාන සිත මගේ සිතයි. මගේ සිතයි සිතන්නේ කියන එකත් අතහැරුණා. මොකක්වත්ම නැහැ දැන්. පස්සපච්චය වේදනා මැදට ඇවිල්ලා අන්ත දෙක අත ඇවිල්ලා මැදට හරි ගස්සල දෙනවා. ස්පර්ශයෙන් නිකම්ම නිකන් සිටිවිල්ල. හරිද? නිකම්ම නිකන් සිටිවිල්ලක්ම වල පෙන්නකොට දැන් ඔන්න ඒක අඳුර ගන්න හදනවා. යම් වේදේති සංසංජානාති මේ විඳින සිටිවිල්ල දැන් අඳුර ගන්නවා. මේ විඳින සිටිවිල්ල බාහිර එකද? නෑ. හැබැයි අවිද්‍යාවෙන් මෝඩ කපට මොකද්ද කියන්නේ? මේක රුවන්වැලි සෑයයි කියලා ගන්නවා. පැහැදිලිද? රුවන්වැලි සෑයයි කියලා ගන්න. ඒක අතහැරලා නෙමෙයි ආන්නේ. අතහැරෙන බව නොදන්නා කමම තමයි අවිද්‍යාව. අතහැරි එන්නේ ඒ කියන්නේ චිත්ත වීතියේ මුල් අර්ධය ඊටාම සුපිරිසුදුයි. අපේ නිවන අපේ ළඟටම ගෙනල්ලා දෙනවා. අවිද්‍යාවෙන් අපි බාහිරයට යනවා. අවිද්‍යාවෙන් බාහිරට යොමු කරනවා. බාහිර එක. ඔය මතක් වෙන්නේ ඔයාගේ අම්මා. අම්මා ගැන නම් සිතුවිල්ල ගැටුනේ මන එතනී. මේ දෙක අතහැරිච්ච නිසාම නේද මනෝ විඥානය හටගන්නේ. තුන්දෙනාම වැය වෙන නිසාම නේද මනෝ සම්පස්සේ හටගන්නේ. මනෝ සම්පස්සේ හට ගන්නකොට බාහිර ආයතනේ ආධ්‍යාත්මික ආයතනේ ලෝකෙම අතහැරිලා. පිරිසිදු සිතුවිල්ලක් එන්නේ. ඒ සිතුවිල්ල අර අතීත කාලේ සිතුවිල්ල මේ වර්තමාන සිතුවිල්ල. පැහැදිලිද? ඒ සිතුවිල්ල අපි වරද්ද ගන්නවා බාහිරින් ආපු අර සිතුවිල්ලයි කියලා. රුවන්වැලි සෑය කියලා අපි ගන්නවා. අපි කලබල වෙලා මෝඩකමට රුවන්වැලි සෑය කියලා ගන්න අරගෙන ඒක දිගට හිතාගෙන යනවා. ඒ කියන්නේ අපි දුක්ඛ සමුදය පැත්තට වැටෙනවා. අර මැදින් නතර කරගන්නේ නැහැ. චිත්ත වීතියේ මැදමනේ තිබි නිරෝධය කියලා අපි කිව්වේ. චිත්ත වීතියේ මැදින් නතර කරගන්නේ නැහැ. මුල් කොටස එනකොට හඳුනගෙන චිත්ත වීතියේ අග කොටස දුක්ඛ සමුදය පැත්තට දුකට හේතුව පැත්තට අපි යනවා. මං හිතන්නේ ඒ කොටස පැහැදිලි ඇතිනේ. හරි. එහෙමනම් දැන් අපේ මේ ධර්මදේශනාව අදාළ සීල කොටස් ටික පැහැදිලි කරා. මේ පින්නතුන්ට අවශ්‍ය නම් මේ ධර්මදේශනාවේ රෙකෝඩ් එක. ඒක ගන්න පුළුවන්. එතකොට මේ කොටස මේ ටික අනිවාර්යයෙන්ම වටහාගෙන ඒ සෝතාපන්න මාර්ගය දැකගත්තේ නැතොත් කිසිම හේතුවකින් මේ පින්නතුන්ට කියන්න බෑ අර කුසලයේ කරා මේ කුසලයේ කරා කියලා සතර අපා ගත වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. හොඳම උදාහරණය තමයි අපි දන්නවා මල්ලිකා දේවිය කෝසල රත්තුමාගේ බිසව. මල්ලිකා දේවිය දැන් අපේ හිතාගෙන ඉන්නෝනේ කටින පින්කම් කරාම සතර අපා ගත වෙන්නේ නැහැ. එහෙම කියනවා. සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ කොහෙවත් එහෙම කියලා නැහැ. කොහෙවත් එහෙම කියලා නැහැ. අටමහා කුසල් කරා කියලා සතර අපාගත වෙන්නේ නැහැ කියලා නෑ. සතර අපාගත වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ සෝතාපන්න ඵලයට ලැබුවොත් විතරයි. සෝතාපන්න මාර්ගස්ත වුණත් සතර අපාගත වෙන්නේ නැහැ කියලා නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා සෝතාපන්න මාර්ගස්ත එක්කෙනා සෝතාපන්න ඵලයටපත් වෙන තුරු මරන්න බෑ. බැරෙන්නේ නැහැ. විනාශ වෙන්න තිබ්බොත් කල්පේ විනාශ වෙන එක ප්‍රමාද වෙනවා කියනවා. කල්පස්ථිතිකයි කියන්නේ. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගය දැක්කා නම් අනිවාර්යයෙන්ම සතර අපාගත වෙන්නේ නැහැ. පැහැදිලිද? එච්චරයි. දැන් අපි දන්නවා මල්ලිකා දේවිය අසද්දෘශ්‍ය පූජාවල් කරේ නැද්ද? අලියෝ නේද අල්ලගෙන හිටියේ බුදුරන් වහන්සේට රත්තරන් බන්දේසියල උන්වහන්සේ වළඳනකොට. නේද? රහතන් වහන්සේලාට ඇත්ත තමයි පුරුදු කරලා හිටියේ මුතු කුඩ අල්ලගන්න. අසද්දෘශ්‍ය පූජාව කරා. ඒතර කටින පිංකම් කරාද කියලා අහන්න ඕනේ. නේද? ඇහැල පෙරහැරට බෙරක් තියනවද කියලා අහන්න ඕනේ. ඒ වගේ කටින පිංකම් කරාද කියලා අහන්න ඕනේ නෑනේ. හරි. එතකොට මොකද උනේ? කොහෙද ගියේ? සතර අපායේ ගියේ. ධර්මාශෝක අධිරාජ්‍ය. තමන්ගේ එකම දුවයි පුතයි දෙන්නම ශාසනයට පූජා කරා. දැන් චෛත්‍යයක් ප්‍රතිසංස්කරණය කළා. අපිට සතුට වෙන්න පුළුවන්ද? සතර අපාගත වෙන්නේ නැහැ කියලා. බෑ. ඒක මතක් නේද කාටද කියන්න පුළුවන්. අර මල්ලිකා දේවිය තමන්ගේ ස්වාමියයි දරුවෝයි සේරම මරපු වෙලාව පොඩ්ඩක්වත් සැලෙන්නේ නැතුව දානෙ බෙදුවා නේද? සරියුත් හාමුදුරුවෝ මේ බව අඟවන්න මතකනේ කතාව. එතෙන්දී හිත හදාගත්ත මිනිසයාට මරණ වෙලාවේදී බැරි වුණා හිත හරි ගස ගන්න. සතර අපාගතුන්. හිතෙන්නේද? මල්ලිකා. හරි. කොහොම හරි දැන් කොසල් රජතුමාගේ දේවිය. එයා සතර අපාගතුන් නම් එයානේ අසද්දෘශ්‍ය පූජාවල් කරේ. එයා අසද්දෘශ්‍ය පූජාවල් කරාට කුමන පූජාව කරත් සතර අපාගත වෙන එක වළක්වන්න බෑ. ඇයි අපේ මහගෙදරයි සතර අපාගත. බුදුරණවහන්සේ කියලා තියෙන්නේ. එහෙමනම් කොහොමද සතර අපාගත වෙන එක වළක්වන්න පුළුවන්? අඩුතරමින් සෝතාපන්න මාර්ගයේ දැක්කොත් ඇති. අන්න ඒකට උදාහරණයක් තියෙනවා.
කවුද මහානාම ශාක්‍ය රජතුමා. මහානාම ශාක්‍ය රජතුමා සෝතාපන්න මාර්ගස්ත වෙච්ච කෙනෙක්. උන්වහන්සේ එනවා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. බැහැ දකින්න ඇවිල්ලා සවැත් නුවරට ඇවිල්ලා සවැත් නුවර ජේතවනාරාමේදී උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයා දකින්නකොට මගේ සිත පුදුම විදියට නිවි සැනසෙනවා. මට මේ ලෝකෙම අමතක වෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ මේ දොරකඩින් එළියට යනකොට විහාරස්ථානෙන් එළියට යනකොට ආරාමයෙන් එළියට යනකොට දකින්න දේවල් වලින් මගේ සිත කැළඹෙනවා. කාමයෙන් සිත මුසපත් වෙනවා. රාගයෙන් සිත මුසපත් වෙනවා. ද්වේෂයෙන් සිත මුසපත් වෙනවා. අනේ ස්වාමීනි මේ වගේ වෙලාවක මම මී ගියොත් මම නරක තැනකට යයි නේද කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මහානාම බිය නොවන්න නුඹ ධර්මයේ දැකපු කෙනෙක්. නුඹ බිය නොවන්න නුඹ ධර්මයේ දැකපු කෙනෙක්. හොඳයි මහානාම ගිතෙල් කලයක් අරගෙන ගිහිල්ලා වතුර යටට ඒ ගිතෙල් කලේ බින්දොත් මොකද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ කලේ මැටි කෑලි ටික පතුල ඉතුරු වෙනවා ගිතෙල් ටික උඩට මතුවේ. අන්න ඒ වගේ මහානාම ඔබ මැරෙන මොහොතේදී මේ සෝතාපන්න මාර්ගස්ත පුද්ගලයෙක් ධර්මයේ දැකපු පුද්ගලයා මැරෙන මොහොතේදී සිතේ තියෙන සීලම අකුසල් අර වලං කටු කෑලි ටික ගඟ පතුලට බැස්ස වගේ ඒක යටපත් වෙනවා වෙඩළු ටික ඉස්මතු වුණා වගේ ධර්මයේ අනිවාර්යයෙන් ඉස්මතු වෙනවා ඔබ අනිවාර්යයෙන් මොහොතකට එතකොට යනවා කියලා. කවුද කියන්නේ? මහා කරුණික භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ. බොරු කියන්නේ නැහනේ. බොරු කියන්නේ නැහැ. අපි වෙනුවෙන්මනේ දුක් විඳගෙන ආවේ. අන්න ඒ නිසා මේ පින්නතුන්ට මේ ධර්මයේම ඇති ඒ උතුම් වූ මාර්ගය දැක ගන්න. ඒක දැක ගන්නවද නැත්නම් මායයත් එක්ක එක ගමනක යනවද කියලා තීරණය කරගන්න එක මේ පින්නතුන්ට බාන. ඒ නිසා මේ පටිගත කරපු කරුණු ටික නැවත ගන්න අපි විමසන්න. ඒ වගේම විශේෂයෙන්ම අපි සඳහන් කරා වගේ උදේට පැය භාගයක්වත් මේ දකින්න දේ මුලාවෙන් එක තමයි ප්‍රබල මුලාව. දකින්න දේ මුලාවෙන් මිදෙන්න උත්සාහ කරන්න. බාහිරේ තියෙන දෙයක් නෙවෙයි දකින්නේ. සිතෙන් හරි ගස්සලා දෙන සිතුවිල්ලක් මේ සිතුවිල්ල හරි ගස්සලා දෙනකොට බාහිරයක් නැහැ ආධ්‍යාත්මයක් නැහැ. මම කියලා කෙනෙක් ගන්නත් බෑ. බාහිරේ පවතින දේකුත් නැහැ. ලෝකේම අතහැරිලා බොහොම හොඳ මැදට ආපු අන්ත දෙකම අතහැරිලා මැදට ආපු දෙයක් මේ දකින්නේ. හැබැයි මේ දකින්න දෙයක් මට අඳුර ගන්න බෑ. හැම චිත්තක්ෂණයකම මේ දකින්න දේ වෙනස් වෙන නිසා මට නමක් ගන්න බෑ කිය ඔන්න ඔය ටික හිත ඉන්න එක විතරයි කරන්නේ. ඒ කියන්නේ දුක පිරිසිදු දැක ඉන්න එක විතරයි කරන්නේ. එහෙමනම් මේ පින්නතුන්ට අද දවසේ මේ උතුම් වැසලපුන් පොහොව දවසේ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ පිළින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මාර්ගඵල නිර්වාණය ලබා ගැනීමට හැකි වේවා. අවම වශයෙන් එසේ නොහැකි වුණොත් ඒ උතුම් වූ සෝතාපන්න මාර්ගයට මේ ජීවිතය තුලදීම ළඟා කරගන්නට ලැබිලා අවසානයේදී මතු මේ භද්‍ර කල්පයේ තුලම ලෝ පහළ වී වදාරණේ උතුම් වූ මෛත්‍රී බුදු පියාණන් වහන්සේගෙන් ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාවකට සවන් දීලා මේ භයංකර සසර කතරින් නිසකව මෙතර වන්නට අප සියලු දෙනාටත් අපගේ දෙමව්පියන්ටත් අප නමින් මිය පරලෝකීය සියලුම දෙනාටත් හැකියාව ලැබේවා වාසනාව ලැබේවා. මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට සවන් දීමම පාරමී පූර්ණයක් වේවා කියලා සාදුකාරයක් දෙන්න. එමෙන්ම මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීම සඳහා අපහට ඊටකඩ සලසා දුන්නා වූ අපගේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන සීලුම ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අපහට ඊටකඩ ලබා දෙන්නා වූ අති පූජනීය පිටිගල ගුණරත්න ස්වාමින් වහන්සේටත් මාං කඩුල සුදස්සන ස්වාමින් වහන්සේටත් චිරජීවනය ලැබේවා. මේ සිදු කරන්නා වූ ශාසනික සේවාවන් තව තවත් සිදු කිරීමට හැකියාව ලැබේවා. මාර කර්ම සතුරු බලවේග සියල්ල දුරීභූත වේවා. එමෙන්ම මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ භවයේදීම උන්වහන්සේලා සියලු දෙනාටම හැකියාව ලැබේවා. සසර කතරින් ඈතර වීමට මේ ගෞතම බුද්ධ ශාසනයේදී නොහැකි වූත් අනිවාර්යයෙන්ම නිසකවම මෛත්‍රී බුදු පියාණන් වහන්සේගෙන් සතරපද ගාථාවක්